සාකච්ඡා කරන්නේ නුගතුම් ඇතිවීම කියන එක. නුගතුම් ඇතිවීම කියන්නේ සංඛ්‍යාත සුළු වෙනසක්, කුඩා වෙනසක් ඇති තරංග දෙකක් එක විට ක්‍රියා කළොත් සංඛ්‍යාත සුළු වෙනසක් ඇති තරංග දෙකක් එක විට ක්‍රියා කළාම ඒ තරංග දෙක නිරෝධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස වෙන්නේ ක්‍රමයෙන් විස්තරය වැඩි වෙනවා. එකවර නෙවෙයි නිර්මාණකාරීන් ඒවයි කියන්නේ එකවර විස්තරය අඩු එකවර විස්තරය අඩු වෙනවා එකවර විස්තරය වැඩි වෙනවා. මේකදී එහෙම නෙවෙයි එමින් හිමින් විස්තරය කියන්නේ වැඩි වෙලා ආයෙ අඩු වෙනවා. ආයෙ මින් අඩු වෙනවා. ආයෙ මින් වැඩි වෙනවා. මෙයාට ගත්තාම මට පුළුවන් එමින් කතා කරන්න මේ විදිහට තේ ටික සද්දේ වැඩි වෙන්න කතා කරතේ. ආයෙ සද්දේ ක්‍රමයෙන් අඩු වෙන්න කතා කරතේ. හඬ කියන එකෙන් සද්දේට ධ්වනි තරංග වෙන්න ඕනේ. ඕනම තරංග වර්ගයකින් නුගතුම් ඇති වෙන්න පුළුවන්. නුගතුම් අහන්න නම් අනිවාර්යයෙන්ම අපිට මේ තරංග ධ්වනි තරංග දෙකක් නිරෝධනය වෙන්න ඕන. ධ්වනි තරංග දෙකක් නිරෝධනය වෙන්න. අපි හිතා මේ වගේ තරංගයක් තියෙනවා. මේක තරංගයක්. මෙතෙන්දි ගත්තාම තරංග 1යි 3 කාලක් ඇතිදලා තියෙනවා. මෙතෙන්දි තරංග 1යි 3 කාලක් 1යි 3 කාලක් තියෙනවා. මේ පරාසය තුල දැන් මේ ආකාරයෙන් මෙතෙන්දි ගත්තාම මොකද වෙන්නේ? නිර්මාණකාරී නිරෝධනය වෙනවා. නිර්මාණකාරී නිරෝධනය වුණාම වෙන්නේ විස්තරය වැඩි වෙනවා. වැඩි වෙලා ආපහු ඇවිල්ලා මෙන්න මෙතෙන්දි ගත්තම විස්තරය අඩු වෙනවා. මෙතන සිදු වෙන්නේ නාසක නිරෝධනය. ඊළඟට අපි ගත්තම ආපහු මේ විදියට අරගෙන ඇවිල්ලා මේකේ මේ විදියට නිර්මාණකාරී නිරෝධනය වෙනවා. ඒතර මේ ආකාරයක එන්නේ සාමාන්‍ය ගත්තම මේ වගේ එකේ මේ වගේ එකක් අපි කියනවා නුගතුම් ඇතිවීම. සංඛ්‍යාත සුළු වෙනසක් ඇති තරංග දෙකක් නිරෝධනය වුණාම ක්‍රමයෙන් හඬ වැඩි වෙනවා. ඒ වගේ ශබ්ද තරංග හඬ වැඩි වෙනවා. ක්‍රමයෙන් විස්තරය වැඩි වෙනවා. ආපහු ක්‍රමයෙන් විස්තරය අඩු වීම තමයි නුගතුම් ඇතිවීම කියන්නේ. එතකොට තරංග දෙක නිරෝධනය වුණාම ධ්වනි තරංග දෙකක් නම් වෙන්නේ අපිට කේක් වෙනවා ශබ්දේ කියන එක. හඬ ක්‍රමයෙන් වැඩි වෙනවා. ආපහු ක්‍රමයෙන් අඩු වෙනවා. ආයි ක්‍රමයෙන් වැඩි වෙනවා. මෙන්න මේ උත්වීම් වලට කියනවා නුගතුම් කියලා. උපරිම වීම දෙකක් අතර කාලය ගත්තා මෙතනදී නුගතුම් වල ආවර්ත කාලය කියලා කියනවා. තත්පරයකට ඇති කරන උපරිම වීම ගණන නුගතුම් වල සංඛ්‍යාතය කියලා අපි කියන්නේ. එතකොට මේ සංඛ්‍යාතයේ f1 නම් මේකේ සංඛ්‍යාතයේ f2 නම් වෙන්නේ උපරිම වීම දෙකක් අතර කාලයේදී එක් ප්‍රභවයක් කලිකට වඩා චක්‍ර එකක් වැඩියෙන් සිදු කරනවා. මේ විදිහට t කාලයකදී පළමු ප්‍රභවය ඇති කරන චක්‍ර ගණන f1t වෙන. t කාලයකදී දෙවන ප්‍රභවය ඇති කරන චක්‍ර ගන්න වෙන්නේ f2t වෙන. f2 විතරයි f1 නම් අපට එන්නේ f2t ඉල f1t සමානයි කප්පේ. සාමාන්‍ය සිදුවීමක් අපි අර නිය කැලිපර් 1 මිලිමීටර් 9ක් 10කට බෙදනවා.
වර්නියරේ 10 වෙනි පළවෙනි බෙදුම් සලකුත් සම්පාත වුණාම ආයි 10යි 9යි සම්පාත. මේක දිගටම එනව නේද? ඊළඟ තවත් තිබුණොත් 18යි 20යි සම්පාත වෙනවා. ඊළඟට ගත්තාම මේ වගේ අර කුඩා පොදු ගුණාකාරය වගේ එකක් එන්නේ. දැන් මෙතනදී F2 ඍණ F1 සමානයි 1 බෙදීම T වෙනවා. T කිව්වේ නුගතුම් වල ආර්ථකාරය 1 බෙදීම T කියන්නේ නුගතුම් වල සංඛ්‍යාතේ. මේක ඒකට ධනාංකයක් නිතරම සංඛ්‍යාතේ ධනාංකයක් නේ. නුගතුම් වල සංඛ්‍යාතේ කියන එක ප්‍රබෝධ සංඛ්‍යාත වෙනසට සමාන වෙනවා. වෙනසට සමාන වෙනවා. ඊළඟ අපි ගත්තම පරීක්ෂණාගාරයේදී අපි නුගතුම් අහන්නම් කරන්නේ එකේ කටහඬක් දාලා ඇති නුගතුම් වල ආවර්ත කාලයකදී අපි නුගතුම් වෙනකම් කළා ඉතින් ડોක්ටර් ආචාර්ය ඊළඟට කරන්නේ අපි පරීක්ෂණාගාරයේදී නුගතුම් අහන්න නම් සංඛ්‍යාත සමාන සරතුල් දෙකක් ගන්නවා. සංඛ්‍යාත සමාන සරතුල් දෙකක් ගන්නවා. එක සරතුලක දැත්තකට බර දාලා කුඩා භාරයක් අපි විද්‍යාවරණෝ එහෙම නැත්නම් මොනවා හරි අලවන්න පුළුවන්. එහෙම නැත්නම් ඉස්සරනම් ආවකට මේ ක්ලිප් කරන්න පුළුවන් ඒවා. ඒවා දහවම වැඩි දවසක් තේරෙන්නේ නැහැ. ඒතර ඒක ගත්තා ගලවලා දැම්ම දැනක ඒක තේරෙන්නේ නේද? දැන් පුංචි යනවා වගේ ද්‍රව්‍ය නේම. ඉතින් ඒවා ගත්තම නුගතුම් අපි කරන්නේ ඒක දැත්තක කුඩා භාරයක් ගන්න. දැත්තකට කුඩා භාරයක් අඳලා ඊට පස්සේ ඒකේ සංඛ්‍යාතය අඩු කර ගන්නවා. දැත්තක බර වැඩි කළොත් සංඛ්‍යාතය අඩු වෙනවා. දැත්තක බර අඩු කළොත් වෙන්නේ සංඛ්‍යාතය වැඩි වෙනවා. ඒ විදිහට ඇත්තක දිග වැඩි කරන කට් කරලා වගේ දිග වැඩි කරන්න පුළුවන්. සිසිල් කරලා දිග අඩු කරන්න පුළුවන්. මේ වගේ ක්‍රම මාගේ නැත්නම් අපට පුළුවන් ඉටි වගේ ද්‍රව්‍යයක් තාවකාලික දෙයක් නේ කරන්න ඕන. ඉටි වගේ දෙයක් අලවලා අපිට පුළුවන් බර වැඩි කරන්න. බර වැඩි කළාම මේකේ සංඛ්‍යාතය නියම සංඛ්‍යාතයට වඩා ටිකක් අඩු වෙනවා. සරතුල් දෙක කම්පණය කළා කනට කිට්ටු කළාම අපිට පුළුවන් නුගතුම් අහන්න. නුගතුම් අහන්න පුළුවන්. ශබ්දයේ ක්‍රමයෙන් වැඩි වෙනවා, ක්‍රමයෙන් අඩු වෙනවා. ඔය වයලින් දෙකක් ගත්තාම එක ළඟ වයලින් දෙකක් වාදනය කරනකොට ඒකේ සංඛ්‍යාත සුළු වෙනසක් කෙනෙකුට නුගතුම් අහන්න පුළුවන්. එතකොට දැන් මේකේදී F1 F2 ප්‍රභව දෙකක් එක විට කම්පණය කළාම නුගතුම් ඇහෙනවනම් අපි දන්නේ කොයි එකද විශාල කියන එක. F1 විශාලයි F2 උනාම වෙන්නේ F1 වෙන F2 සමානයි F2 වෙනවා. F2 විශාලයි F1 උනාම අපට එනවා F2 ඍණ F1 සමානයි F3 වෙනවා. ඒක කොයි එකද නිවැරදි කියන ගැටලුවක් තියෙනවා. අපි මේක F1 නුගතුම් අපි ගත්තාම 300යි වලට වඩා 5ක් වැඩි එකෙත් 5ක් අඩු එකත් වෙනස පායිනේ. අපිට දෙන්නේ නුගතුම් සංඛ්‍යාතේ 5යි. ඉතින් කොයි එකේද වැඩි කියලා හඳුන ගන්න එක ප්‍රභවයක සංඛ්‍යාතය සුළු වශයෙන් වෙනස් කරන්න වෙනවා. අපි හිතමු F1 අඩු කළොත් මොකද වෙන්නේ? මේක අඩු වෙනවා. මේක අඩු. මේක අඩු කළොත් මේක වැඩි වෙනවා. එතකොට අපි කියතේ F1 අඩු කරන විට නුගතුම් සංඛ්‍යාතය අඩු වෙනම් F1 විශාලයි F2 කියලා. ඒ වගේම F1 විශාලයි F2 කියන්නේ. ඊළඟට F1 අඩු කරනකොට FB වැඩි වෙනවනම් නුගතුම් සංඛ්‍යාතය වැඩි වෙනවනම් අපි කියනවා F2 විශාලයි F1 කියලා. ඒ වගේම අපි ගත්තම F2 අඩු කරලා කරන්න පුළුවන්. F2 වැඩි කරලා F1 කියන්නේ. F1 වැඩි කළොත් මොකද වෙන්නේ? F1 වැඩි කළාම වෙන්නේ මේක වැඩි කරනකොට වෙන්නේ මේක වැඩි වෙනවා. හුඟා ප්‍රමාණයකින් වැඩි කරලා. එතකොට අපිට ලියතේ F1 විශාලයි F1 වැඩි කරන විට FB වැඩි වෙනවා. නුගතුම් සංඛ්‍යාතය වැඩි වෙනවා නම් F1 විශාලයි FB වෙනවා. හැබැයි මේක F1 වැඩි කරනකොට FB අඩු වෙනවා නම් මේක වැඩි කරනකොට මේක අඩු වෙනවා නම් මොකද වෙන්නේ? අපිට ලියතේ ඇති F2 විශාලයි F1 කියලා. හැබැයි මෙන්න මේක වැඩි කරනකොට මේක FB ටත් වඩා වැඩි ප්‍රමාණයක්. මේක අපි ගත්තා මේ මිටෝ 256 රින 254
සමානයි 2යි කියලා එන්නේ. මේක 255 කළොත් එකක් වෙනවා. 256 කළොත් මොකද වෙන්නේ? මේක අතම් බිඳුව වෙයි. මේක දෙකකින් අඩු කළාම වෙනස බිඳුවයි. ඒ කියන්නේ අනුනාද වෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මේක 257 කළාම මේකට වඩා මේක වැඩි. ආපහු ටිකක් වෙනවා. මේක අඩු වෙනකොට මේක වැඩි කරනකොට වෙන්නේ මේක අඩු වෙලා නැවත වැඩි වෙනවා. අඩු වෙලා නැවත වැඩි වෙනවා. දැන් මේක ගත්තාම මේකේ අඩු කරනකොට ගත්තාම මේකේ වැඩි කරනකොට ගත්තොත් මේක අඩු කරනකොට මොකද වෙන්නේ? දැන් මේක අඩු කළොත් මේක 255 කළොත් එකයි වෙන්නේ. 255 ආයි 4 කළොත් වෙන්නේ බිඳුව වෙයි. 253 කළොත් මොකද? ආයෙ එකක් වෙන්නේ. ඒ කියන්නේ මේක අඩු කරනකොට මේක අඩු වෙලා නැවත වැඩි වෙනවා. ඒ කියන්නේ කුඩා ප්‍රමාණයක වෙනසක් සුළු ප්‍රමාණයක වෙනසක් කරන්න ඕන. සුළු ප්‍රමාණයක වෙනසක් කළාම නුගතුන් සංඛ්‍යාතය කියන එක අපි හරියටම කියන්න පුළුවන්. නුගතුන් සංඛ්‍යාතයේ වෙනස් වීම අනුව කොහොමද කුමන ප්‍රභවයේ කුමන සංඛ්‍යාතයේද වැඩිද කියන එක කියන්න පුළුවන්. නැත්නම් කියන්න බෑ. නුගතුන් විශාල ප්‍රමාණයකින් වෙනස් කළොත් අපිට ස්ථිරවම කියන්න පුළුවන් කමක් නෑ. බලමු අපි ගැටුවක් දෙන්න තියාගන්න. ඒකේ වීඩියෝ එකක් එහෙම දාලා ඇත්තේ මොකද්ද වෙන්නේ කියලා. සංඛ්‍යාතයේ 300යි ප්‍රභවයක් හා සංඛ්‍යාතයේ 300යි ප්‍රභවයක් හා 305යි ප්‍රභවයක් එක විට කම්පණය කළ විට ඇතිවන නුගතුන් සංඛ්‍යාතයේ කුමක්ද? ඇතිවන නුගතුන් සංඛ්‍යාතයේ කුමක්ද? තත්ත්වයේ 305 ඍණ 300 සමානයි අපට එනවා 5යි හර්ට් කියලා. ඊළඟට යන්නේ දෙවෙනි එක සංඛ්‍යාතයේ 300යි හර්ට් ප්‍රභවයක් හා 295යි හර්ට් ප්‍රභවයක් එක විට කම්පණය කළ විට ඇතිවන නුගතුන් සංඛ්‍යාතයේ කුමක්ද? වෙන්නේ ඒත් වෙනවා 5යි හර්ට් කියලා. ඒකෙන් අපි කොයි එකේද විශාල සංඛ්‍යාව කියන්නේ කියන එක හඳුන ගන්න බෑ කියන්නේ. ඊළඟට සංඛ්‍යාතයේ 256යි හර්ට් ප්‍රභවයක් සමග 4යි හර්ට් නුගතුන් මෙති කරන ප්‍රභවවල සංඛ්‍යාත කුමක්ද? ප්‍රභවවල සංඛ්‍යාත කුමක්ද? F විශාල නම් 256ට වඩා මොකක්ද අපි ලියන්නේ? F ඍණ 256 සමානයි 4යි කියන්නේ. F සමානයි 260ක් වෙනවා. 256 විශාලයි F වුණොත් මොකද වෙන්නේ? 256 ඍණ F සමානයි 4 වෙනවා. F සමානයි 252ක් වෙනවා. එකක් වැඩි එකයි 4ක් වැඩි එකයි 4ක් අඩු එකයි නේද? 4 වෙනි ප්‍රශ්නේ සංඛ්‍යාතයේ 300යි හර්ට් ප්‍රභවයක් සරතුලක් සමග එක විට කම්පණය කළ විට 5යි හර්ට් නුගතුන් ඇති කරයි. සරතුලට උඩා භාරයක් ඈඳා එක විට කම්පණය කළ විට නුගතුන් සංඛ්‍යාතයේ 4යි හර්ට් අඩු වේ. සරතුලේ ආරම්භක සංඛ්‍යාතයේ කුමක්ද? සරතුලේ ආරම්භක සංඛ්‍යාතයේ කුමක්ද? F විශාලයි 300 වුණොත් අපි ලියන්නේ F ඍණ 300 සමානයි 6යි කියන්නේ. F උඩයි 300 කියලා ලියුවොත් අපි ලියන්නේ 300 ඍණ F සමානයි 6යි කියන්නේ. 300 දැන් මොකද කරන්නේ? සරතුලට භාරයක් කාණනවා. එතකොට සරතුලට භාර දැම්මම මොකද වෙන්නේ?
වෙන්නේ F අඩු වෙනවා. F අඩු වෙන විට FB අඩු වෙන්න නම් මොකද වෙන්න ඕන? F අඩු කරනකොට FB අඩු වෙන්නේ මේ සමීකරණය අනුව. මේක දෙකකින් අඩු වුණාම තමයි මේක 4ක් වෙන්නේ. නිසා F විසාලයි 300 කියන එකයි නිවැරදි. අපි F ඍණ 300 සමානයි 6යි. F සමානයි 306යි කියේ. මේක අඩු කළොත් එන්නේ මේක වැඩි වෙන්නේ කුඩා කාර්යයක් කියලා තියෙනවා. ඒතර මේකේ තර්ක ක්‍රමයක් තියෙන්න ඕන තමයි. පහ සංඛ්‍යාතේ 256ක් වූ සරතුලක් සංඛ්‍යාතේ 256ක් වූ සරතුලක් සංඛ්‍යාතේ නොදන්නා වූ ප්‍රභවයත් සමග එක විට කම්පණය කළ විට 4 හර්ට්ස් නුගතුම් ඇති කරයි. සරතුලට කුඩා භාරයක් ඇඳු විට නුගතුම් සංඛ්‍යාතේ 6 හර්ට්ස් දක්වා වැඩි වේ. නොදන්නා සංඛ්‍යාතේ කුමක්ද? විසාලයි 256 වුණොත් වෙන්නේ F ඍණ 256 සමානයි අපිට දීලා තියෙනවා 4 හර්ට්ස් කියලා. 256 විසාලයි F වුණොත් වෙන්නේ මෙතනින් එනවා 256 නේ F සමානයි 4යි කියලා. එතකොට අපි කරන්නේ කුඩා පාරයක් ආන්දලා තියෙනවා නුගතුම් සංඛ්‍යාතය 6යි හර්ට්ස්ට අඩු වැඩි වෙලා නේද? එතකොට මේකට 256 නේද සරේ? සරතුලත් සමග සංඛ්‍යාතේ නොදන්නා වූ ප්‍රභවය. සංඛ්‍යාතේ නොදන්නා ප්‍රභවයේ සංඛ්‍යාතේ අහන්නේ. මෙන්න මේක වැඩි කරන්නේ. මේක අඩු කරන එක නේද? පරදාම මේක අඩු වෙනවා. මේක අඩු වුණොත් වෙන්නේ මේක වැඩි වෙනවා නේද? මේක ගත්තා මේක අඩු කළොත් වෙන්නේ මේක අඩු වෙනවා. තර්කයේ වෙන්නේ සමීකරණයේ වෙන්නේ F ඍණ 256 සමානයි 4යි. F සමානයි 260යි හර්ට්ස් කියේ. ඊළඟට යන්නේ 300යි හර්ට්ස් සරතුලක් 300යි හර්ට්ස් සරතුලක් සංඛ්‍යාතේ නොදන්නා ප්‍රභවයක් සමග එක විට කම්පණය කළ විට 6යි හර්ට්ස් නුගතුම් ඇති කරයි. ප්‍රභවී සංඛ්‍යාතේ සුළු වශයෙන් අඩු කළ විට නුගතුම් සංඛ්‍යාතේ 8යි හර්ට්ස් දක්වා වැඩි වේ. 8යි හර්ට්ස් දක්වා වැඩි වේ. වෙනස් කිරීමට පෙර සහ පසු ප්‍රභවී සංඛ්‍යාතේ කුමක්ද? ඉතලම් ප්‍රකාශන දෙක ලියන්න ඕන. F ඍණ 300 සමානයි 6යි. අනිත් එක 300 ඍණ සමානයි 6යි කියන්නේ. F කියන එක අපි අඩු කළ විට මේක අඩු කළොත් මේක සුළු වශයෙන් අඩු කළොත් මේක අඩු වෙනවා. මේක අඩු කළාම වෙන්නේ මේක වැඩි වෙනවා. සමීකරණය වෙන්නේ 300 ඍණ F සමානයි 6යි. F සමානයි 294යි කියන්නේ. 300 ඍණ F සමානයි 8ක් වෙලා තියෙනවා. F සමානයි 292යි කියන්නේ මේක ගත්තම දෙකකින් අඩු කරා මේක දෙකකින් අඩු කළාම මේක දෙකකින් වැඩි වෙනවා. හැබැයි මේක දෙකකින් අඩු කළොත් මේක දෙකකින් අඩු වෙනවා. එමෙති ඒ තර්කේ පුළුවන් මේ මත සරතුල් 65ක් සංඛ්‍යාතේ ආරෝහණය වන පිළිවෙලට සකසනු ලැබේ. එක ළඟ ඕනෑම සරතුල් දෙකක් කම්පණය කළ විට 4යි හර්ට්ස් නුගතුම් ඇති
4යි හර්ට්ස් නුගතුම් මෙසේ අඩුම සංඛ්‍යාතය හා වැඩිම සංඛ්‍යාතය කුමක්ද? අඩුම සංඛ්‍යාතය හා වැඩිම සංඛ්‍යාතය කුමක්ද? එතකොට මේකේ අඩුම සංඛ්‍යාතේ මේ දෙක එක විට කම්පණය කළාම 4යි නුගතුම් මෙසේ වෙන ඊළඟ එක f ධන 4 වෙන්න ඕන. ඊළඟ එක f ධන 8 වෙන්න ඕන. ඊළඟ එක f ධන 12 වෙන්න ඕන. මේ විදිහට එන්නේ. මෙතන ආරම්භක සංඛ්‍යාතයේ දෙගුණයක් කියලා ගන්න. ආරම්භක සංඛ්‍යාතයේ අවසාන සංඛ්‍යාතයේ දෙගුණයක් නම් මේක. දෙගුණයක් නම්. එතකොට මේකටයි tn සමානයි e ධන n ඍණ 1යි d කියන එක එන්නේ. මේක 2යි f වෙනවා. e කියන එක f. n කියන්නේ 60 පා ඍණ 1 වැඩි කිරීම 4 කියන එක d කියයි. f සමානයි 256යි. එතකොට 2යි f සමානයි 512යි කියන්නේ. ආරම්භක සංඛ්‍යාතේ අවසාන සංඛ්‍යාතේ මේ දෙගුණයක් කියන එක දෙන්න ඕන. ඊළඟට යන්නේ ඒහා බී සරතුල් දෙක එක විට කම්පණය කළ විට ඒහා බී සරතුල් දෙක එක විට කම්පණය කළ විට 6යි නුගතුම් ඇති වේ. ඒ සරතුල රජ්කර එක විට කම්පණය කළ විට නුගතුම් සංඛ්‍යාතේ 5යි හර්ට්ස් වේ. බී සංඛ්‍යාතේ 200යි හර්ට්ස් නම් ඒ සංඛ්‍යාතේ කුමක්ද? අපිට ලියන්න පුළුවන් a ඍණ b සමානයි 6යි කියලා. b ඍණ a සමානයි 6ක් වෙනවා b විතාලුත් ඊට වඩා. අපි රජ් කළා තියෙන්නේ ඒ සරතුල. ඒ රජ් කළ විට ඇතිවල දිග වැඩි වේ. එවිට සංඛ්‍යාතයේ අපි දීලා තියෙන්නේ සංඛ්‍යාතයේ අඩු වේ. සංඛ්‍යාතයේ අඩු කරනකොට උගතුම් සංඛ්‍යාතයේ අඩු වෙලා තියෙනවා. මේක අඩු කළාම වෙන්නේ මේක අඩු වෙනවා. එතකොට a ඍණ b සමානයි 6යි කියන b සංඛ්‍යාතයේ 200යි කියලා කියනවා. e සංඛ්‍යාතයේ වෙන්නේ 206යි හර්ට්ස් වෙන්නේ. නම් වෙන්නේ කෙටුව ඒහා b සරතුල් දෙක එක විට කම්පණය කළ විට 4යි නුගතුම් ඇති වේ. බීට බර දැමූ විට නුගතුම් සංඛ්‍යාතය 6යි හර්ට්ස් අඩු වේ. 6ට වැඩි වේ. ඒ සංඛ්‍යාතය 256යි හර්ට්ස් නම් බර දැමූ පසු b සංඛ්‍යාතයේ විය එක්කේ කුමක්ද? එතනින් කියන්නේ එයා b සරතුල් දෙක a ඍණ 1 කියලා ගන්න. a ඍණ b සමානයි 4ක් වේ. b ඍණ a සමානයි 4ක්. ඊට බර දැමුවා මොකද වෙන්නේ? ඒ සංඛ්‍යාතය අඩු වෙනවා. සංඛ්‍යාතය අඩු වුණාම මේකේ සංඛ්‍යාතය දෙකකින් අඩු කළොත් මේක එතනින් ගත්තාම a ඍණ මේක අනුව මේක අඩු කළාම මේක වැඩි වෙනවා. එතකොට මේකේ a කියන එක දීලා තියෙනවා කීයද? 256. ඍණ b සමානයි මේක බර දැමුවත් පස්සේ සංඛ්‍යාතය ආන්නේ. b දැන් කියව මේක 6යි. b දැන් සමානයි 250යි හර්ට්ස්.
නැත්නම් 254ක් තිබුණේ ගත්තම ඒ සංඛ්‍යාතයේ 252 තිබුණේ දෙකකින් අඩු කරලා තියෙනවා. හැබැයි දැන් මේකෙදි මොකද වෙන්නේ? මෙන්න මේක අඩු කළා මොකද වෙන්නේ? මේක දිගටම 4කින් අඩු කළාම බිඳුව වෙන්නේ. 4ට වඩා තවත් අඩු කළොත් ආයි 6කින් අඩු කළොත් මොකද වෙන්නේ? ඒත් එන්නේ මේක තවත් අඩු වෙනවා. මෙහෙම අඩු වෙලා ආපහු යනවා. එතකොට මේකේ 4ක් අඩු කළා. එතකොට මේක අනුව අපිට කියත හැකි බීරින A සමානයි බීරින 256 සමානයි 4යි. B සමානයි 260යි කියලා. මේක 10කින් අඩු කළත් ඒ උත්තරේ වෙන්නේ 250 කියන්නේ. එකයි තියෙන්නේ දෙකක් නැහැ. මේක ගත්තාම 260යි. මේක අනුව B 10කින් අඩු කළා මොකද වෙන්නේ? B 10කින් අඩු කළාම මේකේ A 256යි 260යි ඩොට් 6ක් තියෙනවනේ 200 මේක 10කින් අඩු කළොත් B ඩෑෂ් කියන්නේ 260 වින 10 කියන එක අපිට එනවා 250යි කියන. මේකත් වෙන්න පුළුවන්. මොකද උතන කියලා නැහැ කුඩා ප්‍රමාණයක් භාරයක් දානවා කියලා නේද? කුඩා ප්‍රමාණයක් භාරයක් දානවා කියලා නේද? බර දැමුව ඊට කියන්නේ. මේක ගොඩක් අපි ගත්තම නුගතුන් සංඛ්‍යාත අවස්ථා දෙකේ වෙනතර සමාන ප්‍රමාණයකින් මේක අඩු කළාම කලින් නුගතුන් සංඛ්‍යාතයේ 6යි 4යි දැන් නුගතුන් සංඛ්‍යාතයේ 6යි ඒ දෙකේ වෙනස 2යි මේක දෙකකින් අඩු කළාම මේක දෙකකින් වැඩි වෙනවා ඊළඟ මේක දෙකකින් අඩු කළාම මේක දෙකකින් වැඩි වෙනවා මේක අනුවත් වෙන්න පුළුවන් මේක අනුව වෙන්නේ නුගතුන් සංඛ්‍යාතවල එකතුවට සමාන ප්‍රමාණය කලින් 4යි දැන් 6යි එකතුව 10යි මේක 10කින් අඩු කළත් ඒත් වෙනවා ප්‍රතිඵලය කියන එක මේ කිව්වේ 10 එහා B සරතුල් දෙකක් එහා B සරතුල් දෙකක් එක විට කම්පණය කළ විට 4 හර්ට් නුගතුම් ලැබෙන B සරතුලට බර දැමූ විට නුගතුම් සංඛ්‍යාතය 4 හර්ට්ස්ම ලැබෙන B සරතුලට බර දැමූ විට නුගතුම් සංඛ්‍යාතය 4 හර්ට්ස්ම ලැබෙන ඒ සංඛ්‍යාතය 300යි හර්ට්ස් නම් බර දැමූ පසු B සංඛ්‍යාතය විය හැක්කේ කුමක්ද බර දැමූ පසු B සංඛ්‍යාතයේ විය හැක්කේ කුමක්ද? AB සරතුල් දෙකක් ඊන B සමානයි නුගතුන් සංඛ්‍යාතයේ 4යි කියන්නේ 4යි. බීරින A සමානයි ඒත් 4යි. අපිට කියන්නේ මෙතනදී B සරතුලට බර දානවා. බර දැම්මම මොකද වෙන්නේ? මේක අඩු කළොත් මොකද වෙන්නේ? මේක දිගටම වැඩි වෙනවා. මේක අඩු කළොත් මොකද වෙන්නේ? මේක අඩු වෙලා නැවත වැඩි වෙනවා. එතකොට මේක ගත්තා මේකයි වෙන්න ඕන. මේක 4කින් අඩු කළාම බිඳුව වෙනවා. 8කින් අඩු කළාම ආපහු 4ක් එනවා. එතකොට මේකේ වෙන්න ඕන දේ තමයි A ඉන B ඩෑෂ් සමානයි 4ක් වෙනවා. මේකට වඩා මේක විතර ගත්තම කුඩා වෙනවා. ඊරින B ඩෑෂ් සමානයි 4යි කියන එක. ඊළඟ තියෙන්නේ මේකේ A සංඛ්‍යාතයේ 300 B ඩෑෂ් සමානයි 296යි හර්ට්ස් කියන එක. මේක අඩු කළාම මේක වැඩි වෙනවා දිගටම. දිගටම වැඩි වුණාම 4 6ට ආයි නුගතුන් 4ක් එන්නේ මේක අඩු කළාම මොකද වෙන්නේ? මේක අඩු වෙනවා. 4කින් අඩු කළාම බිඳුව වෙනවා. ඊළඟට තවත් 4කින් අඩු කළාම මොකද වෙන්නේ? මේකට වඩා මේක 4ක් අඩුයි. ඒ නුගතුන් සංඛ්‍යාතේ 4යි. එතකොට B' කියන එක ගත්තම 296යි
B සංඛ්‍යාතය අහලා තියෙන්නේ B සංඛ්‍යාතය කියන්නේ මෙන්න මේ ප්‍රකටයි මේක ගැලපෙන්නේ කියන එක. B දැස්සාරනේ B කියන එක අපිට දීලා තියෙන්නේ B දින A කියන්නේ 256 සමානයි 4යි B සමානයි 260යි කියන B අහලා තියෙන්නේ B දින A සමානයි 4යි. එතකොට ඒනේ 250 වෙන්නේ 300 දින තියෙන්නේ 304යි කියන්නේ ඒ සංඛ්‍යාතේ 300යි නම් බර දැමූ පසු B හරියට. එතකොට මේ බර දැමුවම සංඛ්‍යාතේ 296යි වෙන්නේ. 11 වෙනි ගානේ 300යි සරතුලා 300යි සරතුලා ධනිමාන කම්බියක 50 සෙන්ටිමීටර් දිගක් සමග අනුනාද වේ. කම්බියේ දිග 48 සෙන්ටිමීටර් දක්වා කෙටි කොට එක විට කම්පණය කළ විට ඇතිවන නුගතුම් සංඛ්‍යාතේ කුමක්ද? අනුනාද වෙනවා කියන්නේ මොකද්ද? සංඛ්‍යාත සමානයි කියන එක. කම්බියේ දිග 50ක් වෙනකොට සංඛ්‍යාතේ 300යි. මේ සමානුපාතිකයි 1/8. 300 සමානුපාතිකයි 1/8 48ක් වන විට සංඛ්‍යාතේ සමානුපාතිකයි 48ක් එබ්බෙදීම 300 සමානයි අපට එනවා 50 බෙදීම 48 මේක සුදු කරන්න ඕනේ 300 වැඩි කිරීම 50 බෙදීම 48 එතන එනවා 312.5 කියලා නේ. ඇතිවන නුගතුම් සංඛ්‍යාතේ ආන්නේ ඇතින නෙවෙයි. මොකද නුගතුම් සංඛ්‍යාතේ 10ට වඩා වැඩි වුණොත් අපට අහන්න බෑ. ඒප්‍රිල් වලට නුගතුම් සංඛ්‍යාතේ කියන්නේ FB කියන්නේ 312.5 300ක් අඩු කරන්න ඕන 12.5යි. අපෙන් ඇසෙන නුගතුම් සංඛ්‍යාතේ ඇහුවොත් උත්තරේ දෙන්නේ අපි නුගතුම් ඇසෙන්නේ නැtei කියලා. මොකද උපරිම වීම දෙකක් අතර කාලය තත්පර 10ට වඩා අඩු වුණොත් වෙන්නේ අපට අවම වීම සංවේදනය වෙන්නේ නැහැ. ඊළඟ 12 සරතුලක් ධනිමාන කම්බියක දිග සරතුලක් ධනිමාන කම්බියක දිග 52 සෙන්ටිමීටර් විට හා 54 සෙන්ටිමීටර් විට 6 නුගතුම් ඇති කරයි. සරතුලේ සංඛ්‍යාතේ කුමක්ද? සරතුලේ සංඛ්‍යාතේ එක්ුණොත් මොද වෙන්නේ? කම්බියේ සංඛ්‍යාත සරතුලේ සංඛ්‍යාත එක්නම් කම්බියේ සංඛ්‍යාතේ වෙන්නේ එකක් එකට වඩා 6ක් වැඩි එක අනිත් එක එකට වඩා 6ක් අඩු එක. ඊළඟ කම්බියක් සදාගත්තා මොකද වෙන්නේ? දිග වැඩි වෙනකොට සංඛ්‍යාතය අඩු වෙනවා. ඒ නිසා අපි වැඩි සංඛ්‍යාතය දෙන්න ඕන අඩු දිගින්. අඩු දිග දීලා තියෙන්නේ 52කින්. ඒ විනාය කියන එක දෙන්න ඕන 54. දැන් මේ දෙක බෙදන්න. F6 බෙදීම F6 සමානයි 54 බෙදීම 52කින්. කම්බියේ සංඛ්‍යාත වෙන්නේ F සරතුලේ සංඛ්‍යාතයට වඩා 6ක් වැඩි හෝ 6ක් අඩු. හැබැයි වැඩි සංඛ්‍යාතයේ දෙන්නේ අඩු දෙකකින්. කම්බියක් සදා F සමානුපාතිකයි 1/8 52යි F ධන 312යි සමානයි 54යි F රිට මෙතන ඉන්නේ 54 6ක්
324යි කියන්නේ. මේක ආපැත්තට ගන්න 2 සමානයි 636ක් වෙනවා. අනත් 2.54. x සමාන වෙනවා 318යි හර්ට්ස් වල. 13 සරතුලක් දොඩිමාන කම්බියක දිග නියත විට ආතතිය 25.6 නිව්ටන් හා 22.5 නිව්ටන් විට 6 හර්ට් නුගතුම් ඇති කරයි. සරතුලේ සංඛ්‍යාතය කුමක්ද? සරතුලේ සංඛ්‍යාතය එප්පුණොත් කම්බියේ සංඛ්‍යාත වෙන්නේ එක්කෝ F9 එක්කෝ F9. මේ දෙකේ වෙනසත් 6යි මේ දෙකේ වෙනසත් 6යි. කම්බියක දිග නියත නම් ආතතියේ වර්ගමූලයට S සමානුපාතිකයි. වර්ගමූල T කියන එක. එහෙනම් F6 දෙන්න ඕන වැඩි ආතතියෙන් වැඩි සංඛ්‍යාතේ. F6 දෙන්න ඕනේ වර්ගමූල 5.6 වර්ගමූලේ. F9 දෙන්න ඕනේ 22.5 වර්ගමූලයේ කියන්නේ. F6 බෙදීම F9 කියන්නේ 256 බෙදීම 222 වර්ගමූලයේ කියන්නේ 16 බෙදීම 15 වර්ගමූලය. අසමස්ථානයේ කැපිලා යනවා 256 වර්ගමූලයේ 16යි 225 වර්ගමූලයේ 15. 15යි 1 15 6 කියන්නේ 90 සමානයි 16යි 1 16 වරක් 6 කියන්නේ 96 කියන්නේ. මේකෙන් එනවා x සමානයි 186යි හර්ට්ස් කියන්නේ. ඉතල ගන්න 14 400යි හර්ට්ස් ප්‍රභවයක් හා 400යි හර්ට්ස් ප්‍රභවයක් හා 420යි හර්ට්ස් ප්‍රභවයක් එක විට කම්පණය කළ විට ඇතිවන නුගතුම් සංඛ්‍යාතේ සහ ඇසෙන නුගතුම් සංඛ්‍යාතේ තවන්න. මේකේ ඉන්නේ ඇතිවන නුගතුම් සංඛ්‍යාතේ කියන්නේ FB සමානයි 420 ඍණ 400 කියන්නේ 20 හර්ට්ස් කියන්නේ. නුගතුම් ඇසෙන්නේ නැහැ. උපරිම වීම සහ අවම වීම අතර කාලාන්තරය තත්පර 10න් එක. උපරිම වීම දෙකක් අතර කාලාන්තරය තත්පර 10න් එකට වඩා අඩු වුණාම වෙන්නේ එක් උපරිම වීමක් නිසා හඬ වැඩි බව තිබියදීම ඊළඟ එක ඇති වෙනවා. හඬ අඩු වීම එන්නේ නැහැ. ඊකටම උපරිම හඬක් ඇහෙන්නේ අපිට. නුගතුම් නොඇසී කියන්නේ. ඊළඟට සංඛ්‍යාතේ 400යි හර්ට්ස් ප්‍රභවයක් සහ 423යි හර්ට්ස් ප්‍රභවයක් එක විට කම්පණය කළ විට තත්පර 5කදී ඇසෙන නුගතුම් ගණන සොයන්න. නුගතුම් සංඛ්‍යාතේ නම් එන්නේ 3.3යි කියන එක. ඊළඟට අපි තත්පර 5කට නුගතුම් ගන්න වෙන්නේ මොකද? 420 දා 420යි ප්‍රභවය 423යි දශම 3 සහ 420යි නේ. එතකොට මේකේ තත්පර 5කදී ඇතෙන නුගතුම් ගන්න තෝරන්න මේක 5න් වැඩි කරන්න ඕන. අපිට එන්නේ 16.5ක් වෙනකොට ඇතෙන උපරිම වීම ගන්න 15 16 දාන්නේ. දශම 5ක් ගණන් ගන්න බෑ.
තත්පර 5කදී ඇතෙන නුගතුම් සංඛ්‍යාතය කියලා ගණනය කරන අගයක් නේ. උපරිම වීම් ගන්න 16යි. නුගතුම් ගණන නිතරම පූර්ණ සංඛ්‍යාවකින් තැබිය යුතු වෙනවා. නුගතුම් ගණන නිතරම පූර්ණ සංඛ්‍යාවකින් ගන්න. නමුත් සංඛ්‍යාතය කියන එක ඕනෑම අගයකින් තියන්න පුළුවන්. ඊළඟට සරතුලක් 400යි ප්‍රභවයත් සමග එක විට කම්පණය කළ විට 4 නුගතුම් ඇති කරයි. 410යි ප්‍රභවයත් සමග කම්පණය කළ විට 6 නුගතුම් ඇති කරයි. සරතුලේ සංඛ්‍යාතේ කුමක්ද? අවස්ථා දෙකට සමීකරණ ලියලා එක්වන්න. එකේ මේක මගේ ඉන්න ඕනේ. x ඍණ 400 සමානයි 4යි. 400 සමානයි 4යි කේ. මෙතන එන්නේ x ඍණ 400 සමානයි 4යි. x සමානයි 404 එනවා. 400 ඍණ x සමානයි 4යි. x සමානයි 396ක් වෙනවා. ඊළඟ කට්ටියන් f ඍණ 410 සමානයි කී දෙලා තියෙන්නේ 6යි කියලා. f සමානයි 416ක් වෙනවා. ඊළඟ එකේ ඉන්නේ 410යි. 410 ඍණ 6යි f සමානයි 404යි කේ. අවස්ථා දෙකේම එකම සංතුලනය පාවිච්චි කරමින් එකම සංඛ්‍යාතයේ ඉන්න ඕන. එකම සංඛ්‍යාතය අපිට ලැබෙන්න ඕන. 404 තමයි උත්තරේ. f සමානයි 404යි හර්ට්ස් කියන්නේ. ඊළඟ ගැටුව a b ප්‍රභව දෙකක් එක විට කම්පණය කළ විට 4 නුගතුම් ඇති වේ. b සංඛ්‍යාතයේ වැඩි කළ විට නුගතුම් සංඛ්‍යාතය 6 හර්ට්ස් වේ. වෙනස් කිරීමට පෙර b සංඛ්‍යාතය 300යි හර්ට්ස් නම් a සංඛ්‍යාත විය හැක්කේ කුමක්ද? a ඍණ b සමානයි 4යි කියන එක යන්නේ b ඍණ a සමානයි 4යි. අපිට කියන්නේ b සංඛ්‍යාතේ වැඩි කරනවා කියලා. කොච්චරද කියලා නේ? b සංඛ්‍යාතේ වැඩි කළාම මේක දෙකකින් වැඩි කළාම මොකද වෙන්නේ? මේක දෙකකින් වැඩි වෙන්නේ. මේක වෙන්නත් පුළුවන් b සංඛ්‍යාතයේ වැඩි කළ විට මේක වැඩි වෙනවා. එතකොට මේක වෙන්නත් පුළුවන්. ඊළාන මේක ගත්තා මොකද වෙන්නේ? මේක වැඩි කරනකොට වෙන්නේ මේක අඩු වෙලා නැවත වැඩි වෙනවා. එතකොට මේ දෙකම වෙන්න පුළුවන්. a ඍණ 250යි කේ තියෙන්නේ 300යි. b සංඛ්‍යාතේ 300 සමානයි 4යි. a සමානයි 304 වෙන්න පුළුවන්. මේක අනුව මොකද වෙන්නේ? 300 ඍණ a සමානයි 4යි. a සමානයි 296 වෙන්නත් පුළුවන්. මේකේ වැඩි කරනවා කියලා තියෙන කොච්චර ප්‍රමාණයක් වැඩි කළා කියලා නේ. සුළු ප්‍රමාණයක් වැඩි කරලා කිව්වොත් මේකයි තත්ත්වය වෙන්නේ. විශාල ප්‍රමාණයක් වැඩි කළොත් මේකේ මේක ගොඩක් වැඩි කළාම මේකටත් වඩා විශාල වෙලා මේකේ උගතුම් සංඛ්‍යාතය 6ක් වෙනවා. 10ක් වෙනසක් කරගන්න. මේ කුඩා ප්‍රමාණයකින් වැඩි කළ විට මේක කුඩා ප්‍රමාණයක් වැඩි කළ විට මේක විශාල ප්‍රමාණයක් වැඩි කළ විට ඊළඟට
340යි හර්ට්ස් සරතුලක් 340යි හර්ට්ස් සරතුලක් එක් කෙළවරක් වැටුණාල එක විට කම්පණය කළ විට නලයේ දිග 27 සෙන්ටිමීටර් විට අනුනාද වේ. නලයේ දිග 2 සෙන්ටිමීටර් වලින් කෙටි කොට එක විට කම්පණය කළ විට ඇතිවන නුගතුම් සංඛ්‍යාතේ කුමක්ද? අනුනාද වෙනවා කියන්නේ සංඛ්‍යාත සමානයි කියන එක. සරතුලේ සංඛ්‍යාතේ 340 නම් වායු කඳේ සංඛ්‍යාතයක් 340ක් වෙනවා. ඊළඟට x සමානුපාතිකයි 1/25ක් වෙනවා දෙකකින් දෙක කළා. ඒත් මේදීම 340 සමානයි 27 මේදීම 25කින් x සමාන වෙන්නේ 27 වැඩි කිරීම 300ක් නේ. 67.7ක් වෙනවා. 67.2ක් විතර. නුගතුම් සංඛ්‍යාතේ වෙන්නේ මේ දෙකේ සරතුලේ සංඛ්‍යාතේ 367.2කින් 340ක් අඩු කරන්න ඕන. ඇතිවන නුගතුම් සංඛ්‍යාතේ නම් මෙතන ඉන්නේ 27.2ක්. නමුත් ඇසෙන නුගතුම් සංඛ්‍යාතයක් එන්නේ උතන. කියන්නේ 300 හර්ට්ස් සරතුලක් ධ්වනිමාන කම්බියක 25 සෙන්ටිමීටර් දිගක් එක විට කම්පණය කළ විට 6 හර්ට්ස් නුගතුම් ඇති කරයි. කම්බියේ දිග 2 සෙන්ටිමීටර් වලින් කෙටි කොට එක විට කම්පණය කළ විට මෙතන 2 සෙන්ටිමීටර කෙටි කොට සරතුල කම්පණය කොට පෙට්ටිය මත තැබූ විට ඇතිවන නුගතුම් සංඛ්‍යාතේ කුමක්ද? ප්‍රධාන දෙයක් නෑ. ඔක නුගතුම් ඇති වෙන්නේ ඇයි? කම්බියයි සරතුලයි එක විට කම්පණය කරන්නේ නුගතුම් ඇති වෙන්නේ. සරතුල කම්පණය කළා ධ්වනිමාන පෙට්ටිය මත තිබ්බා මොකද වෙන්නේ? සරතුලේ සංඛ්‍යාතෙන් කම්බිය කම්පණය වෙනවා. උතන කියලා තියෙන්නේ සරතුල ධ්වනිමාන පෙට්ටිය මත තැබුවම නුගතුම් ඇති වෙන්නේ නැහැ. දෙක එක විට කම්පණය කරන්න ඕන. ප්‍රභව දෙකත් එක විට කම්පණය කරන්න ඕන. ඒ වගේ මේවයි විස්තර සමාන වෙන්න ඕන. විස්තර සමාන වෙන්න ඕන නුගතුම් ඇති වෙන්න. සංඛ්‍යාත තුඩු වෙන තත්ත්වයේ ඉන්න ඕන. ප්‍රභව දෙකම එක විට කම්පණය කරන්න ඕන. ඒ වගේම ඒවායේ විස්තර සමාන වෙන්න ඕන නුගතුම් ඇති වෙන්න නම්. AHB ප්‍රභව දෙකක් එක විට කම්පණය කළ විට AHB ප්‍රභව දෙකක් එක විට කම්පණය කළ විට තත්පර 10කදී නුගතුම් 22ක් ලැබේ. B සංඛ්‍යාතය 4.43කින් වැඩි කොට එක විට කම්පණය කළ විට තත්පර 10කදී ඇතින නුගතුම් සංඛ්‍යාතේ කුමක්ද? නුගතුම් සංඛ්‍යාතේ තත්පර 10කට නුගතුම් 22ක් ලැබෙනවා. නුගතුම් සංඛ්‍යාතේ කියන්නේ 22 බෙදීම 10 කියන එක. A ඍණ B 10යි කියන්නේ. B ඍණ A එනවා 10කට. ඒ සංඛ්‍යාතේ 300යි කියලා ගන්න. ඒ සංඛ්‍යාතේ 300යි හර්ට්ස් වේ. මේකේ තෝරන්න බෑ නේද? B සංඛ්‍යාතේ 300 නම් මේක අනුව වෙන්නේ ඒ ඍණ 300 සමානයි 10ක් වෙනවා. ඒ ඍණ සමානයි 310ක් වෙනවා. AHB ප්‍රභව දෙකක් එකට කම්පණය කළ විට තත්පර 10කදී නුගතුම් 22ක් ඇවිල්ලා තියෙනවා. ඒ ඍණ B සමානයි 10 එකයිද? 300 දෙකයි ගතම දෙකක් වෙනවා.
මේක අනුව මොකද වෙන්නේ 300 ඍණ e සමානයි 2.2ක් වෙනකොට e සංඛ්‍යාතය 297.8ක් වෙනවා ආචරණයේ डॉप्लर आचरणे मगिන් කියන්නේ අපි මෙච්චර කල් කිව්වේ තරංග ආයාමයේ ප්‍රවේගයයි වෙනස් වෙනවා සංඛ්‍යාතයේ වෙනස් වෙන්නේ නැtei කියලා. සංඛ්‍යාතයේ ඒ ජනනය කරන ප්‍රභවයේ ගුණයක් කියන එක. මෙතෙන්දි කියන ප්‍රභවය සහ නිරීක්ෂකයා අතර සාපේක්ෂ චලිතයක් ඇති වුණොත් දෘශ්‍ය සංඛ්‍යාතයේ වෙනස් වෙනවා. අපට ඇහෙන විදියයි වෙනස් වෙන්නේ. දෘශ්‍ය සංඛ්‍යාතය වෙනස් වෙනවා. මෙතෙන්දි සාපේක්ෂ චලිතයක් කියන එකෙන් අදහස් වෙන්නේ කාලය සමග නිරීක්ෂකයා සහ ප්‍රභවය අතර දුර වෙනස් වෙන්න ඕන. දුර වෙනස් වෙන්නේ නැත්නම් වෙනසක් ඇති වෙන්නේ නැහැ. වෘත්තාකාර පතේක අන්තුවක් ගත්තම කේන්ද්‍රයේ ඉන්නකොට ප්‍රභවයට දුර නිතරම නියතයක්. ඒ දුර වෙනස් වෙන්නේ නැති නිසා සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැහැ. දැන් මේ විදිහට ගත්තාම නිශ්චල ප්‍රභවයක් නිකුත් කරන තරංග පෙරමුණු ගත්තාම අවකාශය තුල තියෙන්නේ මේ විදිහේ හැම පැත්තෙම වේග සමාන නම් මේ ආකාරයට සමාන දුරකින් පැතිරලා තියෙනවා. මෙතන S කියලා ප්‍රභවය කියන්නේ මේ ඕනම පැත්තක මෙතන නිරීක්ෂකයෙක් හිටියත් මේ හරියේ නිරීක්ෂකයෙක් හිටියත් මේ හරියේ නිශ්චල නිරීක්ෂකයෙක් හිටියත් මේම හිටියත් මේ ඕනම දිශාවකින් ගත්තම මේ නිරීක්ෂකයාට ලැබෙන්නේ නිශ්චල නිරීක්ෂක එකම පරතරයෙන් යුත් තරංග පෙරමුණ. ඒ කියන්නේ එකම තරංග ආයාමයෙන් යුත් තරංග පෙරමුණු ලැබේ. එකම සංඛ්‍යාතයේ එකම තරංග ආයාමයේ සහිත තරංග පෙරමුණුයි ලැබේ. දැන් ප්‍රභවයේ ගමන් කරමින් තරංග නිකුත් කරනවා නම් ප්‍රභවයේ ගමන් කරමින් තරංග නිකුත් කරනකොට ඒවා අවකාශයේ තුල තියෙන්නේ ඒවා නිකුත් කළ එක එක ලක්ෂ කේන්ද්‍ර කෙරෙහි. මෙතෙන්දි තරංගයන් නිකුත් කරාම ගත්තම ඒක තියෙන්නේ මේක කේන්ද්‍ර කරගෙන. ඊට වඩා ටිකක් ඉදිරියට ගිහිල්ලා තව තරංගයන් නිකුත් කළොත් ඒක තියෙන්නේ මේ ලක්ෂයේ කේන්ද්‍ර කරගෙන. මේ විදිහට අපි හිතමු මෙතනේ තරංග වේගය v කියලා ගනිමු. ප්‍රභවයේ වේගය vs කියලා ගනිමු. මේකෙදි vs විශාලයි උඩයි v කියලා ගත්තොත් දැන් මෙතෙන්දී නිකුත් කරන තරංග පෙරමුණ හැම දිශාවකටම v දුරක් යනකොට ප්‍රභවය ගත්තම මේ වගේ u දුරක් ඉදිරි vs දුරක් ඉදිරියට යනවා. එතකොට මේ නිකුත් කර තරංග පෙරමුණ නිතරම මෙන්න මේ ලක්ෂයේ කේන්ද්‍ර කරගෙන මේ ආකාරයට තියෙන්නේ. ප්‍රභවයේ දැන් මේ මොහොතේ තියෙන්නේ මෙතන. ප්‍රභවය නිකුත් ඊළඟට තරංග ගිහිලා තියෙනවා v දුරක්. මෙන්න මේ දුර u v s දුරක් වෙනකොට මේ දුර v දුරක් වෙනවා. යම් ලක්ෂයකදී නිකුත් කරන තරංග පෙරමුණක් v දුරක් යනකොට ප්‍රභවය vs දුරක් යනවා. vs දුරක් කියම වෙන්නේ මෙතනදී දෘශ්‍ය තරංග ආයාමයේ කියන අඩු වෙනවා කියන්නේ. දැන් මෙතෙන්දී නිකුත් කර තරංගයේ මේ දුර vs නම් මොකද වෙන්නේ? මෙතන ඉඳලා මෙතෙන්ට එන්න තත්පරයක් ගත වෙනවා. මෙතෙන්දී තරංගය නිකුත් කරලා තත්පරයක් ගත වෙනවා. එහෙනම් මෙතෙන්දී තරංගය නිකුත් කළා තත්පර දෙකක් ගත වෙලා තියෙන්නේ. මේ ලක්ෂයේ කේන්ද්‍ර කරගෙන 2v දුරක් යන තරංගය. මේ ලක්ෂයේ කේන්ද්‍ර කරගෙන 2v හරියොත් ගෝලීය සීමාවක් හදින්න ඕන. මේ විදිහේ ඊළඟ අපි ගත්තා මේකේ මෙතෙන්දී මේ දුරත් vs තුනක් මොකද වෙන්නේ? මෙතෙන්දී නිකුත් කළ තරංගයේ නිකුත් කළ තත්පර 3ක් ගත වෙලා මේකේ තියෙන්න ඕනේ 3v අරෙයු වෘත්තාකාර සීමාවක්. කියන්නේ අපි ධ්වනි තරංග නම් මේකේ ඉන්නේ මේ විදිහට. ඒතකොට දැන් මොකද වෙන්නේ?
ප්‍රභවයේ ගමන් කරන දිශාවේ තරංග පෙරමුණු අතර පරතරය නියම අගයට වඩා අඩු වෙනවා. නියම අගයට වඩා අඩුයි. මේකට මේවා අඩුයි. මේ පැත්තේ නිරීක්ෂකයෙක් ඉන්නවනම් නිශ්චල නිරීක්ෂකේ එයාට ලැබෙන තරංග පෙරමුණු අතර පරතරය අඩු වෙනවා නියම අගයට වඩා. මේ පැත්තේ ඉන්න කෙනෙකුට මොකද වෙන්නේ? ලැබෙන තරංග පෙරමුණු අතර පරතරය නියම අගයට වඩා වැඩි වෙනවා. මෙයා ගමන් කරන දිශාවට ලම්බ දිශාවේ ඉන්න නිරීක්ෂකයෙකුට ලැබෙන තරංග පෙරමුණු අතර පරතරය එන්නේ නියම අගයෙන් වේ. ඒතකොට මේ අතර දිශාවල් අපි වෙනම ගන්න ඒවා වෙනස් වෙනවා. තරංගක ප්‍රභවයේ ගමන් කරන දිශාවේ සිටින නිරීක්ෂකයෙකුට ලැබෙන තරංග පෙරමුණු අතර පරතරය ගත්තම නියම තරංග ආයාම අගයට වඩා අඩු වෙනවා. ඒ කියන්නේ දෘශ්‍ය තරංග ආයාමයේ අඩු වෙනවා. මෙතන නම් ප්‍රභවයේ තියෙන්නේ මේ පැත්තේ ඉන්න පුජ්‍යලයකට මේ විදිහේ තරංග පෙරමුණු මේ පැත්තටයි ප්‍රභවයේ ගමන් කරන්නේ. ඒ අනුව මේ පැත්තේ තරංග පෙරමුණු අතර පරතරය මේ වගේ එකක් වේ. මේ පැත්තේ තරංග පෙරමුණු අතර පරතරය මේ වගේ එකක් වේ. මේ පැත්තේ තරංග පෙරමුණු අතර පරතරය මේ දෙක අතර අගයක් වේ. මේ ආකාරයේ එතකොට වෙන්නේ නියම තරංග ආයාමයේ ලැබෙන ප්‍රභවයේ ගමන් කරන දිශාවට ලම්බක දිශාවේ ප්‍රභවයේ ගමන් කරන දිශාවේ නියම තරංග ආයාමයට වඩා අඩු වෙනවා. ඊට විරුද්ධ දිශාවේ නියම තරංග ආයාමයට වඩා වැඩි වෙනවා. එයා ගන්න නිශ්චල ප්‍රභවයක් නිකුත් කරන තරංග පෙරමුණු අවකාශයේ තුල සෑම දිශාවකින්ම සමාන පරතරයකින් පිටයි. සමාන පරතරයකින් පිටයි. මේක ගන්න මේ අනුව ඕනෑම දිශාවකින් සිටින නිරීක්ෂකයෙකුට සමාන පරතරයකින් යුත් තරංග පෙරමුණු ලැබෙයි. මේ නිසා දෘශ්‍ය තරංග ආයාමය ඕනෑම දිශාවකින් එකම අගයක් වේ. මේ නිසා ඕනෑම දිශාවකින් සිටින නිශ්චල නිරීක්ෂකයෙකුට ලැබෙන තරංගවල සංඛ්‍යාතය නියම සංඛ්‍යාතය වේ. පාලින්නේ ප්‍රභවයේ ගමන් කරමින් තරංග නිකුත් කරන්නේ යයි සැලකමු. ඒවායේ තරංග පෙරමුණු ඒවා නිකුත් කළ විවිධ ලක්ෂ කේන්ද්‍ර කොට අවකාශයේ පැවතීම නිසා විවිධ දිශා ඔස්සේ තරංග පෙරමුණු අතර පරතරය වෙනස් වේ. මේ නිසා දෘශ්‍ය තරංග ආයාමය වෙනස් වේ. පහත දැක්වෙන්නේ තරංග වේගයේ v ප්‍රභවයේ වේගයේ vs v විශාලයි vs වන විට තත්පරයක කාලාන්තර තුල නිකුත් කළ තරංග පෙරමුණු යම් මොහොතක අවකාශයේ තුල පවතින ආකාරයයි එතක මොකද මේකේ අදිට පුළුවන් මේ විදිහේ දැන් ඔයක මේ විදිහට නේද මේක කියන්නේ ඒක ලබන කරගන්න ප්‍රභවයේ තියෙන්නේ මෙතන PS මේ දුර වේ
මේ තුන 2යි මේ තුන 3යි කියන්නේ. තව මෙතන ඉඳලා මෙතෙන්ට එන කාලය තුල තරංග ගණනක් නිකුත් කරනවා. කලින් කියන්නේ ප්‍රභවයේ ගමන් කරන දිශාවේ තරංග පෙරමුණු අතර පරතරය නියම අගයට වඩා අඩු වේ. මේ නිසා දෘශ්‍ය තරංග ආයාමය අඩු වේ. ප්‍රභවයේ ගමන් කරන දිශාවට විරුද්ධ දිශාවේ තරංග පෙරමුණු අතර පරතරය වැඩි වේ. මේ නිසා දෘශ්‍ය තරංග ආයාමය වැඩි වේ. ප්‍රභවයේ ගමන් කරන දිශාවට ලම්බ දිශාවේ තරංග පෙරමුණු අතර පරතරය වෙනස් නොවේ. මේ නිසා දෘශ්‍ය තරංග ආයාමය වෙනස් නොවේ. ඊළඟට අපි මේ විදිහට ගත්තාම නිශ්චල ප්‍රභවයක් නිකුත් කරන තරංග පෙරමුණු මේ විදිහට තියෙන්නේ. මේ පැත්තේ සිටින නිරීක්ෂකයෙක් මෙතන O කියලා ගනිමු. VO ප්‍රවේගයෙන් මේ පැත්තට ගියොත් මේ පැත්තට V තරංග වේගයෙන් ගෙනවා. තරංග Taman දෙසට එනකොට Taman ඉවතට යනවා. එතකොට මොකද වෙන්නේ? තරංග ලැබෙන කාලය වැඩි වෙනවා. තරංග ලැබීමට ගත වන කාලය වැඩි වෙනවා. ඒ කියන්නේ සාපේක්ෂ ප්‍රවේගය කියන එක අඩු වෙනවා කියන්නේ. දැන් මේ පැත්තේ සිටින නිරීක්ෂකයෙක් මෙහා VO ප්‍රවේගයෙන් මේ පැත්තට ගියොත් තරංග මේ පැත්තට එන්නේ V වේගයෙන්. තරංගය එතකොට එන දිශාවට අපි ප්‍රභවය නිරීක්ෂකයා ගමන් කළොත් එන්නේ විස්තර සාපේක්ෂ ප්‍රවේගය කියන එක වැඩි වෙනවා. අපි ඉක්මනින් තරංග ලැබෙනවා කියන්නේ සාපේක්ෂ ප්‍රවේගය වැඩි වෙනවා. තියාගන්න. ඒකෙන්තර ගමන් කර මේ දිශාවට ලම්බ දිශාවට යනවා නම් ප්‍රභවය සහ නිරීක්ෂකයා ගමන් කරන දිශාවට මෙහෙම ගියොත් මේ යන්නේ මේ පැත්තට නම් සාපේක්ෂ ප්‍රවේගය මේක v0 නම් සාපේක්ෂ ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ කියලා ගන්න. ප්‍රභවයේ ගමන් කිරීම සලකමු. එන මේ සටහන ගන්න. නිරීක්ෂකයා ප්‍රභවයෙන් ඉවතට v0 ප්‍රවේගයෙන් ගමන් කරයි නම් ඔහු දෙතට v වේගයෙන් තරංග පැමිණෙන විට ඔහු ඉවතට ගමන් කරන බැවින් තරංග ලැබීමට ගතවන කාලය වැඩි වේ. මේ නිසා නිරීක්ෂකයාට සාපේක්ෂ තරංග වේගය අඩු වේ. ඊළඟට නිරීක්ෂකයා ප්‍රභවය දෙසට ගමන් ගන්නා විට ඔහු දෙසට v වේගයෙන් තරංග පැමිණෙන බැවින් ඔහුට සාපේක්ෂ තරංග වේගය වැඩි වේ. නිරීක්ෂකයා සහ ප්‍රභවය යා කරන රේඛාවට ලම්බකව ගමන් ගනී නම් සාපේක්ෂ ප්‍රවේගය වෙනස් නොවේ. කාලෙන්නේ ප්‍රභවයේ ගමන් කරන විට දෘශ්‍ය තරංගායාමේ වෙනස් වන අතර නිරීක්ෂකයාට සාපේක්ෂ තරංග ප්‍රවේගය වෙනස් නොවේ. නිරීක්ෂකයා ගමන් ගනී නම් සාපේක්ෂ ප්‍රවේගය වෙනස් වන නමුත් දෘශ්‍ය තරංගායාමය වෙනස් නොවේ.
කියන්නේ අර මොහොතේ රැලි තියෙනවා අපි රැලි එන දිශටම ගියොත් මොකද වෙන්නේ? අපිට තත්පරයක ලැබෙන රැලි ප්‍රමාණය වැඩි වෙනවා. තරංග එන දිශට අපි ගියොත් අපිට තත්පරයකට ලැබෙන තරංග ප්‍රමාණය වැඩි වෙනවා. ඊළාට අපි ප්‍රභවයේ ඉවතට ගියාම මේ තරංග එනකොට අපි ඉවතට එනවා. එතකොට වෙන්නේ තත්පරයක ලැබෙන තරංග ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ. මේතර ප්‍රභවයේ වේගයේ තරංග වේගයේ ප්‍රභවයේ වේගය අඩු වෙනවා තරංග වේගයට වඩා. දැන් මේ ආකාරයට ගත්තම අපි ඉස්සෙල්ලා ගනිමු ප්‍රභවයේ වේගය vx කියලා ගනිමු. තරංග වේගය v කියලා ගනිමු. ප්‍රභවයේ සංඛ්‍යාතය f කියලා ගනිමු. දැන් මෙතෙන්දී නිකුත් කර මේ ඉන්න නිරීක්ෂකයා අපි නිශ්චල නිරීක්ෂකයා දෙසට ප්‍රභවය ගමන් කරනවා කියලා ගනිමු. මෙයා යන්නේ vs ප්‍රවේගයෙන් t සමානයි බිඳුව වෙනකොට මෙතන කියලා හිතමුකෝ. t සමානයි 1 වෙනකොට මෙතනදී ඉන්න ඕන. මේ දුර එතකොට vs වෙනවා. හැබැයි මෙතෙන්දී නිකුත් කළ තරංගය v දුරක් නිරීක්ෂකයා දෙසට ගමන් කරනකොට ප්‍රභවයේ තරංග නිකුත් කරමින් vs දුරක් ඇවිල්ලා f වෙනි තරංගය නිකුත් කරනවා. පළවෙනි තරංගය මෙතනින් නිකුත් කරනවා. දෙවෙනි තරංගයේ ඊට වඩා ටිකක් ඉදිරියේදී කරන තුන්වෙනි තරංග ඔය විදිහට නිකුත් කළා. මේකේ විතරම තමන් අවසානයේට නිකුත් කළ තරංග පෙරමුණට පිටපතින් ප්‍රභවයේ මේ නිරීක්ෂකයේ පිටපතින් තමයි ප්‍රභවයේ තියෙන්නේ. මෙතෙන්දී t සමානයි බිඳුව වන මොහොතේ නිකුත් කළ තරංගයක් ඊදුරක් යනකොට තරංග නිකුත් කරමින් මෙතෙන්ට ඇවිල්ලා t සමානයි 1 වෙනකොට මේකේ මේ විදිහට ඒකට තියෙන්නේ f වෙනි තරංගය නිකුත් කරනවා. මේ පරතරය තුල තියෙන්න ඕන f තරංග ගාටක්. එතකොට මේ දුර vs නම් මේක v නම් මේ පරතරයේ කියන එක vs ඍණ v ඍණ vs වෙන. එතකොට අපි f තරංග පැතිරී ඇති පරතරය තරංග පැතිරී ඇති පරතරය f තරංග පැතිරී ඇති පරතරය වෙන්නේ v ඍණ vs වෙන. දෘශ්‍ය තරංගායාමයේ අඩු වෙනවා. දෘශ්‍ය තරංගායාමයේ වෙන්නේ ගත්තම f තරංග පැතිරී ඇති පරතරයේ මේක නම් f වලින් බෙදුවම තරංග දෙකක් අතර තරංග ආයාමයේ වෙනවා. ඊළඟට නිරීක්ෂකයාට සාපේක්ෂ තරංග ප්‍රවේගය නිරීක්ෂකයාට सापेक्ष तरंग प्रवेग मेके v बवे v o के अगर निरीक्षकයාට सापेक्ष तरंग प्रवेगයේ v චලයිනේ නිරීක්ෂකයා දෘශ්‍ය සංඛ්‍යාතේ සඳහා පොදු සමීකරණය වෙන්නේ දෘශ්‍ය සංඛ්‍යාතේ සමානයි අපි ගත්තම දෘශ්‍ය නිරීක්ෂකයාට සාපේක්ෂ තරංග ප්‍රවේගය මෙතනම දෘශ්‍ය තරංගායාමේ निरीक्षकයාට සාපේක්ෂ තරංග වේගයේ v දෘශ්‍ය තරංගායාමයේ වෙන්නේ v ඍණ vs බෙදීම f f නෝට් සමානයි vf බෙදීම v ඍණ vs කියන්නේ. ඒ කියන්නේ ප්‍රභවයේ ගමන් කරන දිශාවේ සිටින නිරීක්ෂකයෙකුට දෘශ්‍ය තරංගායාමයේ සංඛ්‍යාතය කියන එක වැඩි වෙලාද මේක f වඩා වැඩි. දැන් මේකෙදී
ප්‍රභවයේ නිරීක්ෂකයා මේ පැත්තේ මෙයා vs ප්‍රවේගයේ මේ පැත්තට යනවා. t සමානයි බිඳුව මොහොතේ මෙතන තියෙන්නේ. තත්පරයකදී නිකුත් කරන තරංගයක් මේ පැත්තට යනකොට v දුරක් නිරීක්ෂකයා vs දුරක් ඉවතට ගිහිල්ලා f වෙනි තරංගයේ නිකුත් කරනවා. t සමානයි 1 වෙනකොට මෙතන නික්තියි. මෙතෙන් නිකුත් කර තරංගයේ මෙතන. මෙතනින් නිකුත් කර මෙතන තරංගයේ ඉන්නේ. මෙතන ඉඳලා මෙතෙන්ට එන අතරදී f තරංග කාටක් නිකුත් කරනවා. මේ විදිහට. f තරංග පැතිරී ඇති පරතරය කියන්නේ v ධන vs කියන එක. දෘශ්‍ය තරංග ආයාමය කියන්නේ v ධන vs බෙදීම f වෙනවා. දෘශ්‍ය සංඛ්‍යාතය කියන්නේ v බෙදීම v ධන vs බෙදීම f කියන එක. මෙතන නම් vs බෙදීම v ධන vs වැඩි කිරීම f කියන එක. එයාගෙන නිශ්චල නිරීක්ෂකයාගේ ඉවතට ප්‍රභවය ගමන් කරන විට යම් මොහොතක නිකුත් කරන තරංගයක් නිරීක්ෂකයා දෙසට v දුරක් ගමන් ගන්නා විට නිරීක්ෂකයා ප්‍රභවය නිරීක්ෂකයාගේ ඉවතට vs දුරක් ගමන් කොට f වෙනි තරංගය නිකුත් කරයි. සකස් කරන f තරංග පැතිරී ඇති පරතරය v ධන vs දෘශ්‍ය තරංග ආයාමය v ධන vs බෙදීම f. නිරීක්ෂකයාට සාපේක්ෂ තරංග ප්‍රවේගය v. අපට එනවා දෘශ්‍ය සංඛ්‍යාතේ f නෝට් සමානයි අර ප්‍රකාශනයේ පොදුවේ කරේ v බෙදන්න v ධන vs බෙදීම f වලින්. අපට එනවා f නෝට් සමානයි vf බෙදීම v ධන vs කියන එක. ඊළඟට අපි ගත්තම ප්‍රභවය නිශ්චලයි. ප්‍රභවය ගමන් නිරීක්ෂකයා ප්‍රභවය දෙසට ගමන් කරනවා v ප්‍රවේගයෙන්. තරංගය එනවා v ප්‍රවේගයෙන්. මේක v o ප්‍රවේගයෙන් එනවා කියලා ගන්න. ඒතර මේක නිකුත් කරන තරංග ඕනෑම දිශාවකින් එකම පරතරයකින් තියෙන්නේ. ඒතර දෘශ්‍ය තරංග ආයාමය කියන්නේ නියම තරංග ආයාමය. v බෙදීම f වෙන. නිරීක්ෂකයාට සාපේක්ෂ තරංග ප්‍රවේගය එන්නේ v ධන vo වෙන. උතර මේකේ අපට එන්නේ දෘශ්‍ය සංඛ්‍යාතේ වෙන්නේ නිරීක්ෂකයාට සාපේක්ෂ තරංග ප්‍රවේගය v ධන vo වෙනවා. බෙදීම v බෙදීම f කියන f නෝට් සමානයි v ධන vo බෙදීම v වරක් f කියන. ලියගන්න නිශ්චල ප්‍රභවයේ දෙසට v නෝට් ප්‍රවේගයෙන් නිරීක්ෂකයා චලිත වන විට මේ සටහනෙන් දෙන්න දෘශ්‍ය තරංග ආයාමය සමානයි v බෙදීම f. නිරීක්ෂකයාට සාපේක්ෂ තරංග ප්‍රවේගය සමානයි v ධන vo කියන එක. ඊළඟ f නෝට් සාපේක්ෂ ප්‍රවේගයේ දෘශ්‍ය තරංග ආයාමයෙන් බෙදා. ඊළඟට නිශ්චල ප්‍රභවයේ ඉවතට
නිරීක්ෂකයා ගමන් කරන විට ඉවතට යනකොට වෙන්නේ සාපේක්ෂ ප්‍රවේගය කියන එක අඩු වෙනවා. මෙයා v දුරක් යනකොට මෙයා v0 දුරක් ඉදිරියට යනවා. ඊට වඩා මේ v0 කියන එක වැඩි වුණොත් එයාට තරංග ලැබෙන්නේ නැහැ. එයා නිකුත් කර තරංග පෙරමුණ නිතරම තියෙන පිටුපතේ. ඒතකොට මේක තා මෙතන ඍණ වෙනවා. මෙතන ඍණ වෙනවා. එයා ගන්න මේ සටහනදී දෘශ්‍ය තරංගායාමී කියන්නේ v බෙදීමේ නිරීක්ෂකයාට සාපේක්ෂ තරංග ප්‍රවේගය කියන්නේ v ඍණ v0 x0 සමාන වෙනවා v ඍණ v0 බෙදීම v බෙදීම නිරීක්ෂකයයි ප්‍රභවයයි දෙකම මේ ප්‍රභවය මෙයා යනවා නම් vs වේගයකින් නිරීක්ෂකයා ගමන් කරනවා නම් v o වේගයකින් අපි නිරීක්ෂකයා ගමන් කරාට දෘශ්‍ය තරංගායාමයේ වෙනස් වෙන්නේ ප්‍රභවය ගමන් කළාට සාපේක්ෂ ප්‍රවේගය වෙනස් වෙන්නේ ප්‍රභවයේ අවකාශයට තරංග මුද ඇරියට පස්සේ ඒව යන්නේ අවකාශයේ ප්‍රවේගයෙන් අපි පස්සේ පැත්තට පස්සේ අපේ ප්‍රවේගයෙන් අපි යන්නේ පස්සේ ප්‍රවේගය අපිට අයිති එකක් නෙමෙයි ඒක පස්සේදී නැත්තම් පස්සේ අපි යන්නේ පස්සේ ප්‍රවේගයෙන් ඒ වගේ තරංග අවකාශයට මුද ඇරියම ඒවා ගමන් කරන්නේ අවකාශයේ ප්‍රවේගයෙන් දැන් මේකෙදි තියෙන්නේ ප්‍රභවයේ නිශ්චලයි කියලා නිරීක්ෂක ප්‍රභවයේ නිශ්චලයි කියලා සලකලා සාපේක්ෂ ප්‍රවේගය ගන්නවා ප්‍රභවයේ නිශ්චල නම් මෙයා නිශ්චල නම් ප්‍රභව නිරීක්ෂකයා ප්‍රභවයෙන් ඉවතට යන්නේ සාපේක්ෂ ප්‍රවේගය අඩු වෙනවා ඊළඟට නිරීක්ෂකයා නිශ්චලයි කියලා සලකලා මෙතෙන්දී දෘශ්‍ය තරංගායාමය ගන්නවා දෘශ්‍ය තරංගායාමයේ ප්‍රභවය නිරීක්ෂකයා දෙසට යනවා නම් මෙතෙන්දී දෘශ්‍ය තරංගායාමය අඩු වෙනවා කියන එකේ මෙතන නිරගත වැඩි වෙනවා නම් මෙතන දාන්න. එතකොට මේකේ ඉන්නේ සමානයි v ඍණ v0 බෙදීම vs වරක් fn. ඔයගලන්ට පේනවා මේ දෙක සමාන වුණාම දෙදෙනා අතර පරතරය වෙනස් වෙන්නේ නේ. ඒක සාපේක්ෂ සංඛ්‍යාතය වෙනස් වෙන්නේ. දෘශ්‍ය තරංගායාමයත් වෙනස් වෙනවා. සාපේක්ෂ ප්‍රවේගයත් වෙනස් වෙනවා. දෘශ්‍ය සංඛ්‍යාතය වෙනස් වෙන්නේ. මේ විදිහට ආවොත් මෙයා යනවා මේ පැත්තට v s ප්‍රවේගයෙන් නිරීක්ෂකයා යනවා මේ පැත්තට v0 ප්‍රවේගයෙන් තරංග එනවා මේ පැත්තට v වේගයෙන් කියන්නේ අපි f0 ගන්නේ ඉස්සෙල්ලාම මෙයා ගත්තා ප්‍රභවයේ නිශ්චල නිරීක්ෂකයා දෙකට ප්‍රභවයේ ගමන් නිශ්චල ප්‍රභවයේ දෙකට නිරීක්ෂකයා කියන කියොත් සාපේක්ෂ ප්‍රවේගය වැඩි වෙනවා ඊළඟට නිරීක්ෂකයා ගමන් කරනවා ප්‍රභවයේ ගමන් කරනවා නිරීක්ෂකයා දෙකට දෘශ්‍ය තරංග ආයාමය අඩු වෙනවා එතකොට v ධන v o බෙදීම v ඍණ vs වරක් fn ඊළඟට අපි ගත්තා මෙයා මේ පැත්තට යනවා නිරීක්ෂකයා මේ පැත්තට එනවා තරංග වේගයේ මේ පැත්තට එතකොට මෙතෙන්දි වෙන්නේ නිරීක්ෂකයා ප්‍රභවයේ දෙසට යනකොට සාපේක්ෂ ප්‍රවේගය වැඩි වෙනවා ප්‍රභවයෙන් ඉවතට නිරීක්ෂකයාගෙන් ඉවතට ප්‍රභවය ගමන් කරනවා නම් දෘශ්‍ය තරංගායාමයත් වැඩි වෙනවා මේකෙදි වෙන්නේ v ධන v0 බෙදීම v ධන vs වරක් fn මේකේ ප්‍රවේග දෙක සමාන වුණා නම් කාලයක් සමග පරතරය වෙනස් වෙන්නේ ඒ වුණොත් එන්නේ දෘශ්‍ය තරංගාය සාපේක්ෂ දෘශ්‍ය සංඛ්‍යාතය වෙනස් වෙන්නේ සාපේක්ෂ ප්‍රවේගයයි දෘශ්‍ය තරංගායාමය වෙනස් වෙනවා නමුත් දෘශ්‍ය සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැහැ
මෙයා මේ පැත්තට යනවා vs ප්‍රවේගයකින් මේ නිරීක්ෂකයා යනවා මේ පැත්තට vo ප්‍රවේගයකින් මේකත් තමයි නිරීක්ෂකයා නිශ්චලයි එයාගේ ඉවතට තරංගයේ මේ පැත්තට v ඍණ vo වෙනවා දුෂ්ට සාපේක්ෂ ප්‍රවේගය ඊළඟට නිරීක්ෂකයාගේ ඉවතට ප්‍රභවය යන්නේ මේ පැත්තට දුෂ්ට තරංග ආයාමය වැඩි වෙනවා මේකෙන් කියනවා v ඍණ vo බෙදීම v ධන vs වරක් x කියලා. එතකොට මේකේ පොදු සමීකරණ මේකෙන් ගත හැකි. v ධන හෝ ඍණ vo බෙදීම v ධන හෝ ඍණ vs වැඩි කිරීම f කියලා ගන්නද? සාපේක්ෂ ප්‍රවේගය වැඩි වෙනවා මෙතන ධන අඩු වෙනවා ඍණ. සාපේක්ෂ ප්‍රවේගය වැඩි වෙනවා මෙතන ධන අඩු වෙනවා මෙතන ඍණ. දුෂ්ට තරංග ආයාමයේ වැඩි වෙනවා නම් දාල වෙනවා අඩු වෙනවා නම් ඍණ වෙනවා. මේ විදිහට ගත්තම සියලුම තරංග ආයාම සඳහා සියලුම සංඛ්‍යා සඳහා අපට ප්‍රකාශන ගන්න පුළුවන්. මේ ප්‍රභවයේ සා නිරීක්ෂකයා යන දෙදෙනාම ගමන් ගන්නවනම් කරන්නේ ප්‍රභවයේ සා නිරීක්ෂකයා කරන රේඛාව ගන්නවා. ඒ රේඛාවට සමාන්තර ප්‍රවේගවල සංරචක ගන්නවා. ඒවට අනුරූපව දුෂ්ට තරංග ආයාමයේ සාපේක්ෂ ප්‍රවේගයේ සොයලා අපිට පුළුවන් දුෂ්ට සංඛ්‍යාතය හොයන්න කියලා. මෙන්න මේක ඇදගන්න